සුව වේවා සුව බෝ වේවා ආයු වැඩේවා නිරෝගී වේවා මුළු රට මුළු ලෝකයේම සහ ඔබ මම කේන්ද්‍ර කරගෙන මුළු රටම මුළු ලෝකයේම ආයු වැඩේවා සුවපත් වේවා නිරෝගී වේවා ප්‍රාර්ථනා කරනවා. ඔක්තෝබර් මාසේ 14 වෙනිදායි අද බ්‍රහස්පතින්දා දවසක් විදියට අද දවස සටහන් වෙනවා. කවියේදී නම් එකම දේ නැවත නැවත කියන එක දෝෂයක්. පුනරුක්තිය දෝෂයක් කියලා කියනවා. හැබැයි ජීවිතේදී සමහර වෙලාවට එකම කතාව නැවත කියන එක දෝෂයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිදොස් කරගන්න හේතුවක්. ඉන්දියානු ජනකතාවක් මීට කාලයකට කලින් මතක් කළා. ඔබට මතක ඇති. ආයෙත් මතක් කරන්නම්. එක කැලේක නරියෙක් හිටියා. මේ නරියා දවසක් උදේ පාන්දර දඩමේ යද්දි දැක්කා තමන්ගේ හෙවණැල්ල තමන්ට වඩා විශාලව පේනවා. උදේ පාන්දරට එහෙමනේ. තමන්ට වඩා තමන්ගේ හෙවණැල්ල විශාලව පේනවා. එතකොට නරිය කල්පනා කළා අඩේ මම මහ විශාල සතෙක්නේ. එහෙනම් මම ටිකක් ලොකු සත්තු දඩයන් කරගන්න ඕනේ කියලා ඔටුවෝ මූවෝ ඔය වගේ ලොකු සත්තු දඩයන් කරන්න කියලා පටන් ගත්තා. හැබැයි නරියගේ හැබෑ ස්වරූපය හැබෑ තරම මොකද්ද කියලා දන්නවනේ. නරියට මුළු දවස පුරාම ඔටුවෝ වගේ ලොකු සත්තු දඩයන් කරගන්න පුළුවන්කුනේ නැහැ. දැන් හැන්ද වෙද්දි ටික නරියගේ හෙවණැල්ල නරියටත් වඩා පුංචි වෙනවා. එතකොට නරියට හිතෙන්න පටන් ගත්තා දැන් අනේ මම හරි පුංචි සතෙන්නේ. එහෙනම් දැන් මීයෝ ඔය වගේ කරපොත්තු කුරුමිනියෝ වගේ සත්තු අල්ලගෙන කන්න ඕනේ කියලා. එදා දවසේම නරියට බඩගින්නේ හාම දෙන්න සිද්ධ වුණා. ඒ වගේ තමන්ගේ හෙවණැල්ල සමහරලාට විශාල වෙද්දී තමන් හරි ලොකුයි චණ්ඩී කියලා හිතාගෙන ඊට පස්සේ නොකෙරෙන දඩයන් අල්ලන්න යන එක නරියන්ට විතරක් නෙවෙයි සමහර නරයන්ටත් හොඳ පාඩමක්. අපි ප්‍රධාන සිරස්වල බලමු මේ කතාව කොහොමද අවස්ථා සම්බන්ධ ගැලපෙන්නේ කියලා ප්‍රධාන සිරස්වල අතරේ ඔබට වැටහෙවි. අද අපිට අවසානයේටම තමයි මැදිරියට ලැබෙන්නේ ලංකාදීප සහ අද පුවත්පත් ගුරු වර්ජනය දිගටම කැබිනට් අනුකමිටුවේ යෝජිත මුදල සුබෝධිනී කමිටුවේ නිර්දේශවලට කොටසක් ලෙස එකවර ඕන ගැටලුව විසඳීමට ඕන රුපියල් බිලියන 30යි ආණ්ඩුව ඊට වඩා වැඩි මුදලක් නාස්තිකාර කටයුතු වලට යොදවනවා. වර්ජනයේට අදට දින 95ක් ගත වෙලා මේ වාර්තා කරන්නේ අද පුවත්පත ගුරු විදුහල්පති සංගම් නියෝජිතයෝ කියන කතාව. ගුරු විදුහල්පති ඇතැම් සංගම් නියෝජිතයන් කියන කතාව අද පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හිටියට වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතත් ඒකම තමයි වාර්තා කරන්නේ. අගමැති විසඳුම පිළිගන්න බෑ. ගුරු වර්ජනයේ දිගටම වැටුප් වැඩ කිරීම එකවර කරන්න කියයි රංජන් කස්සුරි වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. පත්තර දෙකේ ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කරන මේ කාරණාව පිළිබඳව ජාතික පුවත්පත් සෙසු පුවත්පත් සියල්ල විශේෂයෙන් අවධානය යොමු කරනවා පැති කීපයක්. අපි ඒ නිසා සෙසු සිරස්තල අතරදී ඒ සිරස්තල පීරා බලමු. ඊළඟට එනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට ශ්‍රී ලංකාව රතු කලාපයෙන් ඉවත් වෙනවා. ශ්‍රී ලංකාව රතු එහෙම නැත්නම් අවදානම් කලාපයෙන් එළියට අවිල්ලා තියෙනවා. කොළ කලාපයට අවිල්ලා තියෙනවා. නුවන් කොඩිකාර වාර්තා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත් ඇතුළත් කර තිබෙන බව සඳහන් කරන්නේ වෛද්‍ය අන්ව හම්දානි මහත්මයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා. ඒ වගේම මේ සඳහා බලපාන්නේ වාස්තාවන ආසාදිතයන් සංඛ්‍යාව අඩුවීම, ඒ වගේම මරණ සංඛ්‍යාව අඩුවීම. දැන් ලෝකේ තත්ත්වයේ කිපනතු කියලා බැලුවොත් අද වන විට අද උදේ වෙන විට වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය සඳහන් කරන්නේ 23 කෝටි 99 ලක්ෂ 866 දෙනෙක් ගෝලීය ආසාදිතයෝ වාර්තා වෙනවා. ඊයේ දවසටත් 4,33,302ක් අලුතෙන් ආසාදිතයන් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව සමස්තයක් විදිහට ගත්තාම 48,88,568යි. ඊයේත් මරණ 7,341ක් වාර්තා වෙනවා. හැබැයි ඊයේ ලංකාවෙන් ආසාදිතයන් වාර්තා වෙන්නේ 679යි. මරණ සංඛ්‍යාව 31යි. එනිසා ශ්‍රී ලංකාව අවදානම් කලාපෙන් එළියට එන්න මේ වාර්තා වෙන සංඛ්‍යා ලේඛන නැත්නම් මරණ සහ රෝගීන් සංඛ්‍යාව බලපානවා. හැබැයි ඉස්සරහට එන්නේ එමෙතන ලබන සතියේ එන්නේ දීර්ඝ නිවාඩු කාලයක්. මේ සිකුරාදායෙන් පටන් ගත්තොත් සඳුදා නිවාඩු දැම්මොත් දවස් 5ක විතර නිවාඩුවක් තියෙනවා.
එහෙමයි කියලා ගමන් බිමන් යනවද වන්දනාමාන කරන්න යනවද නෑ ඒව සුදුසු වෙන්නේ නෑ. මොකද ශ්‍රී ලංකාව අවදානම් කලාපෙන් එළියට ආවා වුණාට තවම අවදානම පහව ගිහිල්ලා නෑ. ඒ කියන්නේ දවසකට 679ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. ඊට වඩා 3 ගුණයක නැත්නම් 5 ගුණයක ප්‍රමාණයක් සමාජය තුළ ඉන්න පුළුවන්. ඒ වගේම මරණ 31ක් තවමත් වාර්තා වෙනවා. කියන්නේ 31 දිනක් අපෙන් සමුගන්නවා. ඒ ඔබද මමද කියලා තීරණය කරන්න ඕනේ ඔබයි මමයි. ඒ නිසා මේ තත්ත්වය රැක ගැනීම සියලු දෙනාගේ යුතුයකමක් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයාත් සඳහන් කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහත්මයාත් අද ජාතික පුවත්පතේ කියලා තිබුණා මේ අඩු වුණාට අවදානම පහව ගිහිල්ලා නැහැ කියලා. අවදානම තියෙන්නේ කාටද? අවදානම වෙන පැත්තකට කරකිනවද? පැන්ඩෝරා විතරක් නෙවෙයි පැනමා පත්‍රිකා හෙළිදරව් ගැනත් පරීක්ෂණ ඕනෑ. මුරුත්තෙට්ටුවේ හිමියෝ ජනපතට ලියති. තනි පුද්ගලයෙකු ගැන පරීක්ෂණ විතරක් පැවැත්වීම සාධාරණ නෑ කියලා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ වාර්තා කරනවා. පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව පහුගිය සතියේ ඉඳලා කතා බහක් ඇති වුණා. හැබැයි පැන්ඩෝරා පත්‍රිකා පමණක් නොවේ මීට අවුරුදු 5කට කලින් 2016 දී මාධ්‍ය මගින් හෙළිදරව් කරපු පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳවත් හොයන්න වෙනවා. මොකද ඒකෙදි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙක්ගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ පවත්වීමේ අවශ්‍යතාව මතුවුණා. ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකුගේ විස්තර එතන පැනමා පත්‍රිකාවල තිබුණා. පැනමා පත්‍රිකා පැන්ඩෝරා පත්‍රිකා කියලා කියන්නේ මේ එකම ආකාරයක හෙළිදරව් කිරීම. මේවා තියෙන්නේ සාමාන්‍ය මිලියන 1.2ක ලක්ෂ 11 මාරක 11 විතර තොරතුරු ලේඛන දත්ත ගිවිසුම් මේ ආදී දේවල් තමයි ලේඛන මෙච්චර ප්‍රමාණයක් එළියට අවිල්ලා තියෙනවා. මේ ගණිතනු වල වටිනාකම සමහරට ට්‍රිලියන 5කට එහා පැත්තේ කියලා සඳහනක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රිලියනයක් කියලා කියන්නේ අපි ගත්තොත් කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂයව 5ක් විතර ඒ පැන්ඩෝරා පත්‍රිකාවට. ඒ වගේම 2016 දී පැනමා පත්‍රිකා පිළිබඳ හෙළිදරව්වක් කළා. ඒ කාලේ මෙච්චර සද්දයක් කළේ නැහැ. හැබැයි නුරුත්තෙට්ටුවේ ආනන්ද හමුදුර සඳහන් කරන ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙක්ගේ නම් එතන තියෙනවා කියලා පැනමා පත්‍රිකාවල තියෙනවා කියලා ඒ දවස්වල කතා වුණා. පාටලී චම්පික රණවක ඒ කාලේ ඇමතිවරයාගේ සමීපතමයෙක් දකුණු අත වගේ හිටපු විද්‍යා අමරපාලගේ නමත් එතන තිබුණා. ඒක නිසා මේවා ගැන නැවත වතාවක් හොයන්න කියලා පැනමා පත්‍රිකා හෙළිදරව් ගැනත් පරීක්ෂණ ඕන කියලා ජනාධිපතිතුමාට ලියුමක් ලියනවා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ. පාටලී චම්පික රණවක මන්ත්‍රීතුමා මේ දවස්වල සද්දපත් නැත්තේ මොකද කියලා බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල විමසලා තිබුණා. දැන් ඔන්න පොඩි ඉඟියක් ලැබෙනවා වෙන පැත්තකින්. දවස් 3ක් හාල් නැව වරායේ හිර වෙලා. බදු ගෙවීම ගැටලුවක්. සාලිය කුමාර ගුණසේකර වාර්තා කරන්නේ රජය ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් තොගේ අරගත් නැව කොළඹ වරායට ඇවිල්ලා දවස් 3ක් ගත වෙලා තියෙනවා. හැබැයි බදු ගෙවීමේ ගැටලුවක් නිසා ඊයේ හවස් වෙනකොටත් මේ නැව නිදහස් කරලා තිබුණේ නැහැ. දැන් මේ නැව හාල් නැව කොච්චර ඉක්මනට එන්න ඕනද කඩිනමින් ගෙන්න ගන්න ඕනද කියන කාරණාව ආයි අමුතුවෙන් කියන්න ඕනේ. අර බෆර් ස්ටොක් එකක් එහෙම නැත්නම් අතිරික්ත තොගයක් නැත්නම් ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීමේ අරමුණ ඇතුව තමයි මේ සාල්තොගේ ගෙන්නන්නේ. මේක ප්‍රථම කාණ්ඩයේ විදිහට ටොන් දසදහසක් වරායට ලැබිලා තියෙනවා. හාල් කිලෝග්‍රෑම් එකකට රුපියල් 65ක බදු මුදලක් අය කරන්න ඒ කියන්නේ 65ක බදු මුදලක් අය කරන්න. ඒ වගේම ලංකා වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශයට යටත්ව ආනයනය කරලා තියෙනවා නම් විතරක් සහල් කිලෝවට 725ක බද්දක් නිකුත් කරන්න කියලා අමාත්‍යාංශය නිවේදන නිකුත් කරලා තිබෙනවලු. කොහොම හරි මේ ගැටලුව නිසා සහල් තොගේ වරයින් නිදහස් කර ගැනීමට අදාළව ශ්‍රී ලංකා වාණිජ්‍ය නීතිගත සංස්ථාව ඊයේ සවස් වන විටත් රේගුවට අදාළ ලේඛන යොමු කරලා තිබුණේ නෑලු. ඕන්න කාර්යක්ෂමතාව. මේ ගැටලුවලට හේතු කොරෝනා නෙවෙයි. මේ වගේ ගැටලුවලට හේතුව කොරෝනා නෙවෙයි වෙන ලෙඩක්. ඒක කවද්ද කොහොමද සනීප කරගන්නේ? බෙහෙත කාගාවද තියෙන්නේ? කොහොමද ලබාගන්නේ? දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා බේරගත් නැවේ වන්දි යට ගහන කුමන්ත්‍රණයක් කියලා. සමාවෙන්න ගිනිගත් නැවේ වන්දි යට ගහන කුමන්ත්‍රණයක් ජගත් කනහරච්චි වාර්තා කරන්නේ. ප්ලාස්ටික් ඇට ඇතුළු පාරිසරික දූෂණකාරක ටොන් ගණනාවක් සමග ශ්‍රී ලංකාවේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශය අඩු තක්සේරුවකින් පෙන්වා දී ශ්‍රී ලංකාවට ලැබිය යුතු වන්දි මුදල අවම කිරීමේ උත්සාහයක් අයිටොෆ් කියන සමාගම මේ අයිටොෆ් සමාගම තමයි දැන් රක්ෂණ වන්දිය සම්බන්ධයෙන් කටයුතු කරන සම්බන්ධීකරණය කරන සමාගම. ඔවුන් එහෙම ලංකාවේ නියමිත ලැබෙන්න ඕනේ මුදල අඩු කරන්න උත්සාහ ගන්නවා කියලායි සඳහන් කරන්නේ. පරිසරවේදීන් චෝදනා කරනවා කියලායි සඳහන් කරන්නේ. පරිසරවේදීන් කිව්වහමත් සමහර උදවිය පිළිබඳව ප්‍රශ්න තියෙනවා. මොකද මේ පරිසරවේදීන් පස්සේ ටික දවසකට පස්සේ සමහර දේශපාලන පක්ෂවල සංවිධායකකම් මෙහෙම ගන්නවා.
හැබැයි ඕනම සමාගමක් එතකොට මේ රක්ෂණ සමාගමේ තරවකාර සමාගම විදිහට තමයි අයිට් ඔෆ් සමාගම කටයුතු කරන්නේ. එතකොට ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ පාරිභෝගිකයා ගනුදෙනුකරුවා තමන්ගේ ක්ලයන්ට් උපරිම සාධාරණ නිෂ්ඨ කරගන්න. ඒක තමයි ඒගොල්ලෝගේ කාර්යභාරය. එතකොට අපේ සාමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට වගකීමක් තියෙනවා. ඔවුන්ගේ තර්ක බිඳ දාලා අපිට උපරිම ලාභ ලබා ගන්න. ඒ අතරේ සරක්කුව වෙරළට මිශ්‍රව තිබුණු ප්ලාස්ටික් ඇතුළු දූෂකකාරක එකතු කිරීම සඳහා ශ්‍රී ලාංකිකයෙක් විසින් නිපදවා ක්‍රියාත්මක කරමින් සිටි යන්ත්‍රයෙන් නැවෙන් සිදුව ඇති සැබෑ විනාශය හෙළිදරව් වෙමින් පවතින බැවින් අදාළ පිරිසිදු කිරීමේ කටයුතු අත්හිටුවන්නට මේ වෙන විට නියෝගයක් ඇවිල්ලා තියෙනවා කියලා ජගත් කනහරාරච්චි වාර්තා කරනවා. ඒ අනුව මේ වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රය හදපු ශ්‍රී ලාංකිකයාට විදේශිකින් මරණ තර්ජනත් ඇවිල්ලාලු. රජයේ එකඟ වෙච්ච කිසිදු මුදලක් ඔහුට ගෙවලා නැතිලු. චින්තක වේරගොඩ කියන මේ නිර්මාණකරුවා පිළිබඳව සඳහන් කරන්නේ මෙන්න මේ සිද්ධිය ගැන නැවත සමාජයේ අවධානය යොමු වෙන්න ඕනේ පැත්තක් තියෙනවා. නැවේ වන්දියට ගහන කුමන්ත්‍රණයක් තියෙනවා කියලායි අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරන්නේ. ඊළඟට අපි බලමු සෙසු සිරස්වල මොනවද කියලා. විරාමෙන් පස්සේ. අපි ඇසින් කියවලා මනසින් දකිනවා, රට දකිනවා, ලෝකය දකිනවා පත්තරමේන්තුව. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ දේශපාලන බලධාරීන් සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාව වෙද්දී ඒ සාකච්ඡාවේදී ආණ්ඩුව තවත් අඩියක් පිටිපස්සට ගත්තා. තවත් අඩියක් පිටිපස්සට අරගෙන කිව්වා හරි අපි කොටස් 3කින් නෙවෙයි කොටස් 2කින් මේ වැටුප් වැඩිවීම දෙන්නම් මේක පිළිගන්න කියලා. හැබැයි ඒ වෙලාවේදී නිශ්ශබ්දව හිටියා. එළියට ඇවිල්ලා මාධ්‍යයට කිව්වා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඊට පස්සෙන්ද කියන්නම් කියලා. ඊට පස්සෙන්ද කියලා කියන්නේ ඊයේ දවස. එතකොට සාකච්ඡා මේසෙදී තීරණයක් ගන්න බැරි නම් තමන්නම් වෘත්තීය සමිති තමන්නම් මේ පිළිබඳව තීරණ ගන්නේ ඒ සාකච්ඡා මේසෙදී තීරණයක් ගන්න පුළුවන්කම තිබුණා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝත් කියනවා ඒ වෙලාවේදී තෘෂ්ණුම්බූත වෙලා වගේ මොනවත් කියන්නේ නැතුව ගල් ගැහිලා වගේ හිටියා, ගල් ගිලලා වගේ හිටියා. අපි එළියට ගිහිල්ලා කතා කරලා කියන්නම් කිව්වා. එතකොට එහෙමනම් මේ වර්ජන රැල්ල පිටිපස්සේ වෙන කවුරු හරි බලධාරියෙක් ඉන්නවද? ඒගොල්ලොන්ගෙන් අහලද මේ තීන්දුව ගත්තේ? අගමැතිගේ විසඳුම පිළිගන්න බෑ. ගුරු විදුහල්පති සටන දිගටම. විෂමතාවට එකවර විසඳුමක් ඕනේ. සවිශේෂාදි වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පත වාර්තා කරන කාරණාව. ජාතික පුවත්පත් සියල්ලම මේ කරුණ පිළිබඳව සංවාදාත්මකව අදහස් දක්වනවා. ආණ්ඩු පාර්ශවය පැවසූ පරිදි ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් පියවර 2කින් නොව එක පියවරකින් අවසන් කළ යුතු බවද ජෝසප් ස්ටාලින් අවධාරණය කරයි. මේකට මුදල් අමාත්‍යංශය තමයි ඉඩ දෙන්නේ නැත්තේ. මේගොල්ලෝ යෝජනා කළේ ලබන අවුරුද්දේ එක කොටසකුයි ඊළඟ අවුරුද්දේ කොටස් 2කුයි දෙන්න. සුබෝධිනී කමිටුවේ කොටසක් හැටියට සමස්ත මුදල දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපේ ඉල්ලීම වලට විධිමත් අයුරින් විසඳුමක් ලැබෙන තුරු අපේ අරගලය කියන වචනේ උන් පාවිච්චි කරනවා. ඒ වචනේ හොඳ වැඩි. අරගලය නෙවෙයි උන්ගේ වර්ජනය ඉස්සරහට කරගෙන යනවා කියලයි මහින්ද ජයසිංහ එව නැත්නම් ජෝසප් ස්ටාලින් මේ දෙපිරිස යෝජනා කරන්න කියලා මේ දෙපිරිස කියන්නේ කියලා අද මව්බිම් පුවත්පත කියද්දී දිනමින පුවත්පත ඊළඟට පොතක් වාර්තා කරනවා. දැන් ඊයේ මේ යෝජනාව එහෙම නැත්නම් ඊයේ මේ අදහස ආණ්ඩුව තව පියවරක් ආපස්සට අරගෙන තියෙද්දිත් තවදුරටත් වර්ජනය දිගටම කරගෙන යනවා කියලා මේ පාර්ශ්වය කරන අදහස් දැක්වීමත් එක්කම සමාජයේ ඉන්න මෙතෙක් මේ වැඩවර්ජනය සාධාරණයි කියලා හිතපු පිරිස් පවා ආයෙ මැද තැනකට ඇවිත් තියෙනවා. නෑ මෙච්චර දේවලුත් දෙද්දි වර්ජනය නතර කරන්නේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා ඒක ඒ හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුව ගුරු සංගම් වලටත් ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවේ විසඳුම පිළිගෙන ගුරු සංගම් කිහිපයක් 21 වෙනිදා සේවයට දිනමින පුවත්පත වාර්තා කරන්නේ. දිනමින පුවත්පත වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකා පොදුජන සේවා අධ්‍යාපන සංගමය සහ රත්නපුර දිස්ත්‍රික් ගුරු විදුහල්පති සංගම් එකමුතුව ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබෙනවා. ඊයේ තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. මේ අතර ආණ්ඩුව දිගින් දිගටම සාධනීය විසඳුම් දෙන පසුබිම පවතින ගැටලුකාරී වාතාවරණයේ මේ දක්වා निराකරණයට වෘත්තීය සංගම් එකඟතාව නොදැක්වීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන්ද මේ වන විට දැඩි අප්‍රසාදයක් මතුවෙමින් තිබෙනවා. මතපුරපුරේ අධ්‍යාපන අයිතිය සුරකිරීමේ දෙමාපිය සංසදයේ ඊ කොළඹදී පැවැත්විච්ච මාධ්‍ය සාකච්ඡාවකදී සභාපති ඉන්දික පෙරුම්වන් මහත්මයා සඳහන් කළේ දරුවන්ගේ අධ්‍යාපනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රටේ සමස්ත ජනතාව නොබෝ දිනකින් පාරට බැසීමට සූදානම් වන බවයි. ප්‍රශ්නෙට විසඳුමක් දීමට යම් සාධනීය පියවරක් ගෙන ඇති පසුබිමක අධීර ප්‍රශ්නයක් මතු කරමින් තවදුරටත් දරුවන්ගේ මනස අවුල් කරමින් වර්ජනයේ නිරත වීම දැඩි ලෙස හෙලා දකිනවා කියලා දෙමව්පිය සංගම් නියෝජනය කරමින් ඊයේ මාධ්‍යයේදී අදහස් දැක්වුවා. එතකොට රත්නපුර ගුරු විදුහල්පති සංගමයේ සහ ශ්‍රී ලංකා පොදුජන ගුරු
විදුහල්පත් ගුරු සංගමය සඳහන් කරන්නේ ඔවුන් 21 වෙනිදා වැඩට එනවා කියලා. ඒ වගේම ඉත්තෑපන්නේ ධම්මාලංකාර අනුනාහිමියන් වහන්සේ නාහිමියන් වහන්සේ ඉල්ලීමක් කරනවා බඩගින්නේ හරි දරුවන්ට උගන්වන්න. බඩගින්නේ හරි දරුවන්ට උගන්වන්න ඒක තමයි කරන්න ඕනේ කාරණාව. හැබැයි දැන් මේ මෙච්චර විසඳුම් යෝජනා කරලා තියෙද්දිත් විසඳුම් පිළි නොගන්නේ සැඟවුණු න්‍යායපත්‍රයක් තියෙන නිසා කියලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය කියනවා. විසඳුම පිළි නොගන්නේ සැඟවුණු න්‍යායපත්‍රයක් තියෙන නිසා අධ්‍යාපන මැතිට කොන්දක් තියෙනවා නම් 21 වෙනිදා පාසල් පටන් ගන්න ඕනේ කියලා උන්වහන්සේ සඳහන් කරද්දී නිලන්ත මදුරාවල අද අරුණ පුවත්පතට කියනවා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා කියනවා 21 වෙනිදා පාසල් අරිනවා. 21 වෙනිදා පාසල් අරිනවා. ඇතම් වෘත්තීය සංගම්වල තීරණ සහ පාසල් විවෘත කිරීම කියන එක අතරේ සම්බන්ධයක් නැහැ. ඒ අනුව වෘත්තීය සමිතිවල තීරණ පාසල් විවෘත කිරීමට බල නොපාන බවත් වැටුප් විෂමතා ගැටලුව විසඳීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරන බවත් කී ඒ මහතා විවෘත කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් සියලුම පළාත්වලට ලබා දීලා තිබෙනවා. සැලසුම් කරපු පරිදි සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් ලබන 21 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා සඳහන් කර සිටිනවා. ඔව් වෘත්තීය සමිතිය නෙවෙයිනේ මේ රට පාලනය කරන්න ඕනේ. එහෙමනම් ඡන්දයකින් පස්සේ වෘත්තීය සමිතිය තෝරගන්නවානේ. රට පාලනය කරන්න ඕනේ ඡන්දෙන් පත් වෙන නියෝජිතයෝ සහ ආණ්ඩුව. ඒ නිසා වෘත්තීය සමිති කියන හැමදේම කරන්න සාධාරණ ඉල්ලීම් වලට ඉඩ දෙනවා මිසක් එහෙම වෘත්තීය සමිති කියන හැමදේටම ඉඩක් දෙන්න ඕනේ නැහැ. පාසල් 21 පටන් ගන්න කොන්දක් තියෙන්න ඕනේ කියලා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා. අධ්‍යාපන ලේකම්වරයා කියනවා පටන් ගන්නවා කියලා. හැබැයි එහෙම යම් ගුරුවරු පිරිසක් බයේ හෝ තර්ජනය නිසා හෝ නොඇවිත් ඉන්නවා නම් ඔවුන් වෙනුවට සමාජලාවට විශ්‍රාමික ගුරුවරුන්ට ටික කාලයක් උගන්වන්න කියලා ආරාධනා කළොත් ඔවුන් කොයිතරම් කැමැත්තෙන් එයිද කියන එක බලන්න. කොමුණත් මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි බොහෝ ගුරුවරුන් 21 වෙනිදා ඉස්කෝලේ එන්න ලෑස්ති. මේ අතර මේ ප්‍රශ්නේ අවුරුදු 24ක් තිස්සේ තිබුණා. ගුරු ගැටලුව විසඳන්න 2019 දී මුදල් වෙන් කළා. කරගන්න බැරි වුණා. මුදල් වෙන් කළා එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අධ්‍යාපන මැතිවරයෙක් වන අකිල විරාජ් කාර්යවසම් මහත්මයා කියනවා අජිත් අලහකෝන් වාර්තා කරන තමන් අධ්‍යාපන මැතිවරයාව සිටදී ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා 2019 වසරේදී කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කළ බව අකිල විරාජ් කාර්යවසම් මහත්මයා කියනවා. වෙන් කළා නම් කැබිනට් පේපර් එකකුත් දාලා සල්ලි වෙන් කරගත්තා නම් කෝ ක්‍රියාත්මක නොවුනේ. සහ ඒ කාලෙදී මේ අවුරුදු 4 ඇතුළතදී මේ අද කලහකාරී ලෙස හැසිරෙන වෘත්තීය සංගම් ඇයි මෙච්චර කලහකාරී ලෙස නැත්නම් මේ යෝජනා සාකච්ඡා මේසට ගෙනාවේ නැත්තේ? ඇයි අවුරුදු 24ක් තිස්සේ තිබිච්ච ගැටලුව දැන් අදියර දෙකකින් දෙන්නම් කිව්වම ඒකට එකඟතාව පළ කරන්නේ නැති මේ වෘත්තීය සංගම් 2015-19 කාලේ ඇයි නිහඬව හිටියේ? දින 52 ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ කොන්දේසි විරහිතව සහයෝගය දුන්නා. අඩුතරමින් එහෙම වෙලාවක හරි මෙන්න මේ ගුරු විදුහල්පති ගැටලුව විසඳන්න කෝ ඒතකොට මේ කතා කරන මහින්ද ජයසිංහලා ස්ටාලින්ලා කොහෙද හිටියේ කියන ප්‍රශ්නය අනිත් පැත්තෙන් මතු කරනවා සමාජය. ඒ අනුව ගුරු ගැටලුව විසඳන්න 2019 දී මුදල් වෙන් කළා එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාර්යවසම් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා මේ ප්‍රශ්නේ බැරෑරුම්කම කොයිතරම්ද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ අනාගතයේදී. පාසල් වසා තැබීම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපානම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කල මහත්මයා කරන ප්‍රකාශයක්. ඒ අනුව දරුවන් පාසලෙන් දුරස්ත වන තරමටම නැවත පාසල් කරා පැමිණීමේ කටයුත්තක් දුෂ්කර වෙනවා. දරුවෝ අවුරුදු 1කමාරක් තිස්සේ කොවිඩ් නිසා පාසලෙන් ඈත් වෙලා හිටියේ. ඒ දරුවන් පාසලෙන් දුරස්ත වන තරමට ඈත් වෙන්න නැවත ලංකර ගැනීමත් දුෂ්කර කාර්යයක්. ඒ නිසා මේ මොහොතේදී සියලු දෙනාගේ වගකීමක් තියෙනවා ආණ්ඩුව තව පියවරකුත් ආපස්සට ගත් එකේ දරුවන්ට කොහොම හරි උගන්වන්න කියලා. ඒ අතරේ අද මව්බිම් පුවත්පත තවදුරටත් වාර්තා කරනවා ඊයේ දවසෙත් මේ පුවත තිබුණ දිවයින පුවත්පත වාර්තා කර සිටියා. ඒ අනුව මේ දරුවන්ගේ ගුරුවරුන්ගේ අධික මුදල් තණ්හාව නිසා මගේ දරුවත් නොමග ගියා. එදා දෙවිවර වුණ අය ඔන්ලයින් පන්ති නැවැත් වූ දේවදත්තයන් වුණා. ගෙලවරලාගෙන මිය ගිය එකම පුතුගේ මරණ පරීක්ෂණයේදී පියා කියයි කොළඹ ජයසිංහයි වාර්තා කර සිටින්නේ. අර කෙහෙලි ඇමතුමා කියනවා පාසල් වලින් දරුවන් ඈත් වෙන දුරස් වෙන තරමටම නැවත දරුවෝ ගෙන්න ගන්න එක අභියෝගයක් කියලා. දරුවෝ පාසලෙන් ඈත් වුණයින් පස්සේ ඇති වෙන්න පුළුවන් තත්ත්වය තමයි මේ සිද්ධියෙන් නැවතතාවක් පැහැදිලි වෙන්නේ. ගුරුවරුන්ගේ අධික මුදල් තණ්හාව නිසා මේ වසංගත කාලයේදී ඔවුන් ගැනම සිතමින් මුදල් වැඩි කර ගැනීම සඳහා උද්ඝෝෂණ කළා. ඉන්පසු ඔවුන් ඔන්ලයින් පන්ති පවත්වලා දරුවන් තවත් අසරණ කළා. ඔන්ලයින් පන්ති නවත්වලා තවත් අසරණ කළා. කියන්නේ
උද්ඝෝෂණ කළා. ඊට පස්සේ ඔන්ලයින් අතර කරා. ඉන්පසුව තරුණ දරුවන් ජංගම දුරකථන වලින් අනවශ්‍ය ක්‍රීඩා සහ අනවශ්‍ය දේවල් නැරඹීමට පටන් ගත්තා. මේ නිසා දරුවන් විශාල පිරිසක් නොමග ගියා. මගේ දරුවත් නොමග ගියා. අපි එදා දෙවිවරු ලෙස දැකපු ගුරුවරු අද අපි දකින්නේ දේවදත්තයන් ලෙසට. මම මීට කලින් කලේ ගල් වැඩපොළක ගල් වැඩ කිරීම. වෙඩිල්ලක් පුපුරලා මගේ අතේ ඇඟිලි කීපයක් අහිමි වුණා. මටයි බිරිටයි යවුණා මගේ එකම පුතාට හොඳට උගන්වන්න හොඳ තැනකට ගේන්න. ඒ නිසා තමයි අපි දුක් විඳලා මහන්සි වෙලා ඉගෙනුවේ. මේ සිද්ධියෙන් පස්සේ මේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පියාවන මෝලි වික්‍රමරාච්චි කියන 47 හැවිරිදි පියා සඳහන් කරනවා මේ සිද්ධිය කොයිතරම් ඛේදනීයද කියලා. ගුරුවරුන්ගේ අධික මුදල් තණ්හාව නිසා මගේ දරුවත් නොමග ගියා. මහින්ද ජයසිංහලාගෙන් ජෝසප් ස්ටාලින්ලාගෙන් සමාජය අහන්නේ තවත් මේ වගේ දරුවන්ගේ බිලි කොච්චර ඕනද කියන කතාව. මොකද දැන් මේ සංවාදයට රාජ්‍යකාරිය හරියට කරපු ගුරුවරු සමාජයට ඇවිල්ලා ඉස්සරහට මේ සංවාදයට එකතු වෙලා තියෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙක් තමයි බී සූරාරච්චි මහත්මයා. එතුමා කියනවා මේක අරගල කළ යුතු වෙලාවක් නෙවෙයි. ඊයේ පැවතිච්ච සාකච්ඡාවකදී මේ අදහස් පළ කිරීම අද වාර්තා කරනවා අරුණ පුවත්පත. අරුණ පුවත්පත සඳහන් කරනවා පරක් දෙරක් නැති ගුරු සටන පිළිබඳව මේ පළවෙනි විවිධ අදහස් පිළිබඳව අද සටහන් කරනවා අරුණ පුවත්පත. ඒ අනුව අරුණ පුවත්පතේ අශිකා ජයවීර කියනවා මේක අරගල කළ යුතු වෙලාවක් නෙවෙයි. හිටපු විදුහල්පති බී සූරාරච්චි මහත්මයා කියනවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති ඉක්වරණ බී සූරාරච්චි මහත්මයා කියන්නේ අරගල කළ යුතු වෙලාවක් සහ අරගලයේ යෙදිය යුතු කලාවක් තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලු වලට සාධාරණ විසඳුම ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කිරීමට අත්‍යවශ්‍ය බව තර්ක කළ යුතු වගේම මේ කරන අරගලය පිළිබඳව නැවත වතාවක් ඔවුන් හිතලා බලන්න ඕනේ. මේ අවස්ථාවේදී මුරුතෙටුවේ ආනන්ද නාහිමියන් සඳහන් කරන්නේ මේක මහින්ද ජයසිංහගේ ස්ටාලින්ගේ ගැටලුවක් බවට පත් වෙලා. මේක මහින්ද ජයසිංහගේ ජෝසප් ස්ටාලින්ගේ ගැටලුවක් වෙලා තියෙන්නේ දැන්. ජනතා විමුක්ති පෙරමුණත් හදන්නේ ඒ අතරවාරෙම තමන්ගේ දේශපාලන අරමුණු මේ මාර්ගයෙන් ඉටු කරගන්න. අපි පෙනී හිටිය ගුරුවරුන් වෙනුවෙන් හැම වෙලාවෙම. නමුත් එයාලා තේරුම් ගන්න ඕනේ මේ වර්ජනයේ දැන් කොතෙන්ටද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ වර්ජනයෙන් වෙන්නේ තව තවත් දරුවන් මොට වෙන එක. එතකොට පාසල් දරුවෙක් නියෝජනය කරන පාසල් සිසු ඔනිජ අහනවා අපේ අයිතීන් ඉල්ලලා අපිත් උද්ඝෝෂණ කරන්න ඕනද කියලා. අපේ අයිතීන් ඉල්ලලා අපිත් උද්ඝෝෂණ කරන්න ඕනද කියලා ප්‍රශ්න කරනවා පාසල් දරුවෝ. දැන් මේ දවස්වල දරුවෝ බලාගෙන ඉන්නවා ඔය කලහකාරී ලෙස හැසෙන වෘත්තීය සංගම් කොහොමද මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න කියලා. ආදර්ශයෙන් අවවාදයේ පෙන්විය යුතු ගුරුවරු කොහොමද ඇවිල්ලා කතා කරන්න කියලා. හැබැයි දරුවෝ දන්නවා ඔය කලහකාරී ලෙස හැසිරෙන වෘත්තීය සංගම් වල ඉන්න අය කවදාවත් පාසල් වල ගිහිල්ලා ඉගෙනගෙන උගන්වලා නැහැ. ඔවුන් වෘත්තීය සමිති කටයුතු වලට නිදහස් කරලා තියෙනවා. පාසල් වල උගන්වන ගුරුවරුන් ඔවුන්ට ශිල්ප දෙන හැටි දරුවෝ දන්නවා. ඒ නිසා මේ වෘත්තීය සංගම් කිහිපයක කලහකාරී හැසිරීම සහ ඔවුන්ගේ පටු අරමුණු මේ දෙවිවරු කියලා හිතන සහ දෙවිවරු විදියට අදටත් අපි සලකන ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය සහ ගුරු ගෞරවය කෙලසන්නේ අල්ප මාත්‍රයක් එක අබමල් රේණුවකින්වත් හේතු වෙන්නේ නැහැ. හේතු නොවේවා. අපි එහෙම තැනකට ගෙනියන්නේ නැහැ මේ සමාජය. මොකද ගුරුවරුන්ගේ ඇල්ම බැල්ම රැකවරණය තවදුරටත් තියෙන්න ඕනේ. මේ විදියට සමාජ ඉස්සරහට ඇවිල්ලා රණ්ඩු කරන්නේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නේ චණ්ඩි ලෙස හැසිරෙන්නේ ඒ ගුරුවරුන් නොවන බව පැහැදිලි. ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳවත් දැන් කතා වෙනවා. කොහොම වුණත් දැන් මේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන උදවිය අවසානයේදී නිදහස් අධ්‍යාපනයට අත්පත් කරලා දෙන්න තියෙන අරමුණ. එහෙම නැත්නම් ඒ තැන. මේ වෙනකොට පෞද්ගලික පාසල් ටික ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තර පාසල් ක්‍රියාත්මක වෙනවා. සල්ලි තියෙන දෙමව්පියන්ගේ දරුවෝ ඒ පාසල් වල ඉගෙන ගන්නවා. කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ වගේ අම්මලා තාත්තලාගේ දරුවන්ට. ඒ දරුවන්ට තමයි පන්තිත් නැහැ, ඔන්ලයිනුත් නැහැ. එතකොට නිදහස් අධ්‍යාපනය රැකගන්න නිදහස් අධ්‍යාපනය ගැන තර්ක කරමින් මේ අය අවසානයේදී නිදහස් අධ්‍යාපනය කොතෙන්ටද ගෙනහිල්ලා තියෙන්නේ. විතරක් නෙවෙයි දැන් මෙහෙම තැනකදී තමයි මේ රටේ නැවත වතාවක් දරුවෝ උගන්වන්න සුදුසු දරුවන්ට උගන්වන්න සුදුසු පරිසරයක් තියනවද ඊළඟට ජනතාවට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියනවද කියලා රටේ මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නෙ. රට යන්න පොලිමේ කියලා අද මව්බිම් පුවත්පත ඡායාරූපයක් එක වාර්තා කරනවා විදේශගත වීමේ අපේක්ෂාවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම සඳහා විශාල පිරිසක් ඊයේ අමාත්‍යාංශය ඉදිරිපිට රැස්කමින් සිටියා කියලා මංජුල දයාවංශගේ ඡායාරූප වාර්තාව අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. පෙන්නනවා මව්බිම් පුවත්පත මේ වාර්තාව යනු කොයි වගේ වයස් කාණ්ඩවලද වැඩිපුරම ඉන්න තරුණ පරම්පරාව රැකියා ලබාගෙන එහෙම රට රැකියාව වලට යන්න සූදානමින් තමයි මේ බොහෝ දෙනෙක් ඉන්නේ. රට රැකියා සහ විදේශ අධ්‍යාපනය. එතකොට විදේශ අධ්‍යාපනය
එක පැත්තකින් විශ්වවිද්‍යාල වර්ජනය කරන්න පටන් අරගෙන ඊළඟට අපේ රටේ මිනිස්සුන් තුළ මතයක් කොහොම හරි ගොඩ නැගුවා ලංකා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා වැඩක් නැහැ කොහොම හරි පිටරට ගිහිල්ලා ඉගෙනගෙන එන්න ඕනේ කියලා. දැන් ඒ தත්ත්වය කියන්නේ ප්‍රාථමික සහ ද්විතීක පාසල් වලටත් ඇවිල්ලා තියෙනවා ඉස්කෝලේ වලටත් ඒ தත්ත්වය ගෙනල්ලා තියෙනවා. කවුද මේ තැනට මේවා පත් කළේ? දැන් අපිට මේ ගැටලුව පැහැදිලි. හැබැයි තර්කකෙන්නේ එහෙම නැත්නම් සටන් කරන්න නිදහස් අධ්‍යාපනය කියලා අවසාන ප්‍රතිඵලය කොතනද තියෙන්නේ කියලා පැහැදිලි. ඉන්න රටක් ඕන කියලා පොහොට්ටුවට ඡන්දෙ දුන්න තරුණ තරුණියන් අද පිට රට යන්න පොලිමේ අර ඡායාරූපයත් එක්කම අපි එනවා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් ඊයේ මේ චෝදනාව ඉදිරිපත් කළා. අද තේගවියොත් අසරණ වෙලා සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා කියනවා මේ වෙලාවේ කුමන මැතිවරණයක් පැවැත්වුවත් සජිබේට දිනන්න පුළුවන් කියලා ජේ.සී. අලවර්තුර මන්ත්‍රීවරයා කියනවා. ඉන්න ඕනේ රටක් කියලා පොහොට්ටුවට ඡන්ද දීපු තරුණ තරුණියන් දවසකට 5000කට වැඩි ප්‍රමාණයක් පිටරට යන පාස්පෝර්ට් ටික හදාගන්න පාස්පෝර්ට් කාර්යාලය අසල පොලිමේ ඉන්නවා කියලා අර ඡායාරූපයත් එක්කම අපි මේ සිද්ධිය වාර්තා කරනවා. හැබැයි දැන් මේ තත්ත්වය මේ අවුරුද්දකින් ඇතිවෙච්ච තත්ත්වයක්ද එහෙම නැත්නම් අපි දැක්කා 2015 සිට 2019 දක්වා කොහොමද ආර්ථිකය කඩාගෙන වැටුනේ කියලා. එහෙම ශක්තිමත් ආර්ථිකයක් තිබුණා නම් කොරෝනා වෙලාවේදීවත් අඩුතරමින් වැටෙන්නේ නැතුව නැගිටලා ඉන්න පුළුවන්කම තිබුණා. වැඩෙන්නේ නැතුව අඩුතරමින් ඒක තැන හරි හිටගෙන ඉන්න තිබුණා. එතකොට දැන් මේ සටන් පාට කියද්දි ඉන්න රටක් ඕන කියලා පොහොට්ටුවට ඡන්ද දීපු තරුණ තරුණියන් අද පිටට යන්න පොලිමේ ඉන්නවල කියන අර්ථකථන කොයිතරම් දුරට නිවැරදිද? ඉන්න රටක් නම් ඒක ආරක්ෂිත රටක් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කොන්දේසිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහත්මයා ජනාධිපති කාර්යාලයේදී හමු වුණා. ඒ බව අද දිනමින පුවත්පත ඡායාරූප එක්ක වාර්තා කරනවා. මේ ඉන්දියානු යුද හමුදා ප්‍රධානියා ඔහු විශේෂ චරිතයක් වෙනවා ලංකාවට. එක පැත්තකින් ගත්තාම එතුමා මේ ඉන්දිය සාමසාධක හමුදාව ලංකාවේ ඉන්න කාලේ ලංකාවේ හිටපු හමුදා නිලධාරියෙක්. යනු ඔය ත්‍රිකුණාමල පැත්තේම ත්‍රිකුණාමලේ 4 කණුව පැත්තේ හමුදා අනුකණ්ඩයක නිලධාරියෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් තමයි අද ඉන්දිය යුද හමුදාවේ ප්‍රධානියා බවට පත් වෙලා තියෙන්නේ ජෙනරාල් මුකුන්ද්. ඔහු හමු වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ වාර්තා කරනවා දිනමින පුවත්පත මුල් පිටුවේ. වගේම ඒ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා අසල්වැසි රටවල ස්ථාවර භාවයට අසල්වැසි රටවල ස්ථාවර භාවය ඉන්දියාව ඉහළින් අපේක්ෂා කරනවා කියලා ඉන්දිය හමුදාපති ජනාධිපති ගෝඨාභය හමුවේ කියයි කියලා සඳහන් කරනවා. අසල්වැසි රටවල ස්ථාවර භාවය ඉන්දියාව ඉහළින් අපේක්ෂා කරනවා. ඒ වගේම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසී රටවල ස්ථාවරය තම රට ඉහළින්ම අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා සඳහන් කළා කියද්දී අද අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා රටවල් දෙකේම නායකයන්ගේ සහයෝගීතාව අපගේ ආරක්ෂක හමුදා අතරත් පවතිනවා කියලා ජෙනරාල් මුකුන්ද් කරපු ප්‍රකාශය කොවිඩ් වසංගතය හමුවේ පවා අපට අඛණ්ඩව සමබරතා පවත්වාගෙන යන්න හැකියාව ලැබුණා. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නවදිල්ලියේ අපේ පැරණි සගයෙක් ඉන්දිය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් කියයි කියලා නයනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ ආරාධනයකට අනුව තමයි ජෙනරාල් මනෝජ් මුකුන්ද් ලංකාවට එන්නේ. කොවිඩ් කාර්යසාධක බලකායේ ප්‍රධානියා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ කාර්යභාරය විශාලයි. මගේ සංචාරයේ ඉදිරි දින දෙකේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල සහ සිවිල් නායකත්වයේ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා ඉන්දිය යුද හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බව අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ඊළඟට එහෙම යුද හමුදා පුවත් කීපයක් පිළිබඳව සඳහන් කළාම යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අද විශේෂ දවසක්. අදට අවුරුදු 38යි. ගජබා රෙජිමේන්තුව ගැන කිව්වම රටේ සේනාධිනායකයා ගජබා රෙජිමේන්තුවෙන් ඊළඟට ආරක්ෂක ලේකම්වරයා ගජබා රෙජිමේන්තුවට සම්බන්ධ වෙලා හිටිය ආරම්භක කාලෙදී ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා එහෙම නැත්නම් යුද හමුදාපතිවරයා මේ තුන්දෙනාම ගජබා රෙජිමේන්තුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අදට වසර 38යි රටට රාජ්‍ය නායකයෙකු ප්‍රදානය කළ ගජබා විමානය කියලා අද අරුණ පුවත්පත ලිපියකුත් විශේෂයෙන් පළ කරනවා. අවසන් මෙහිමේ ගජබා සෙන්පතියෝ කොහොමද ඉන්නේ කියලා ඡායාරූපයක් පළ කරනවා. අපිට අපේ ITN එකේ අනුරාධපුර කුමරු අයියා වගේ මාධ්‍යවේදීන් මේ විදිහ මතක් වෙනවා. ඒ වගේම ගජබා රෙජිමේන්තුවේ පියා වූ සෙන්පත විජය විමලරත්න සමග ගෝඨාභය රාජපක්ෂ කියන මේ සිරස් ඡායාරූපයකුත් වාර්තා කරනවා කොහොමද ඒ ආරම්භක අවස්ථාවේදී තත්ත්වය කියලා. ගජබා රෙජිමේන්තුවේ කතාව එහෙම නැත්නම් ඒ අභිමානය කිව්වයින් පස්සේ අපි යනවා ඊළඟට තවත් මේ දවස්වල ඇවිලෙන කතාවකට. ඒ තමයි දෙඤ්ඤම් කිව්වට ඊයේ පෝර නෑ.
දෙඤ්ඤම් කිව්වට ඊයේ පෝර නැහැ. සාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට මේ සිරස්තලය අරුණ පුවත්පත වාර්තා කරනවා මේ සිරස්තලය මුල් පිටුවේ. ඒ අනුව ඊයේ තමයි ආරම්භ කරනවා කිව්වේ පොහොර බෙදා හැරීමේ කටයුතු. ඊයේ පොහොර ලැබුණද අම්පාර දිස්ත්‍රික්කයේ ගෝජන සේවා මධ්‍යස්ථාන 29න් දෙකකට විතරයි ඊයේ ජෛව පොහොර එතන ජෛව දීවර පොහොර පෞද්ගලික සමාගමක් විසින් සපයලා තිබෙන්නේ. මේ ගැන අරුණ පුවත්පත අහනවා මහින්දානන්ද ඇමතුමාගෙන්. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සපය යුතු මෙට්‍රික් ටොන් ප්‍රමාණය 3000යි. පොහොර බෙදා හැරීම පිළිබඳව කෘෂිකර්ම ඇමතුමා ඊයේ කියා සිටියේ අම්පාර අනුරාධපුර කුරුණෑගල ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට ජෛව දියර පොහොර නිකුත් කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කළා. ලිතුවේනියාවෙන් ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 30000ක්ද කඩිනමින් ඊයේ සිට බෙදා හැරීමට කටයුතු ආරම්භ කළා කියලා. මේ අතරේ මහකන්නේ වගා කටයුතු සඳහා අවශ්‍යම නයිට්‍රජන් දියර පොහොර කඩිනමින් ගුවනින් ගෙන්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ අවශ්‍ය පොහොර ගෙන්නන්න ගුවනින් ගෙන්නන්න ජනාධිපතිතුමා අවසර දීලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා මහාචාර්ය උදිත ඊයේ කියා සිටියා ගොවීන්ට දැන් වගා කටයුතු පටන් ගන්න. ඒ කියන්නේ කන්නේ වගාව පටන් ගත්ත ගමන්ම පොහොර ඕන වෙන්නේ නැහැ. ඔබට පොහොර ඕන වෙන වෙලාවෙද්දී ගෝජන සේවා මධ්‍යස්ථාන මගින් පොහොර ලබා දෙන්න කටයුතු කරනවා. ඒ නිසා මේ එක එක්කෙනාගේ ලනු ගිලින්න එපා. දියර පොහොර ලබා දෙන්න සූදානම්. ඒ යාන්ත්‍රණය හදලා තියෙන්නේ. පොහොර ටික ඇවිල්ලා තියෙන්නේ. තව එන්න තියෙනවා. ඒ ටික ආපු ගමන් ආපු මොහොතේ ඉඳලා බෙදා හරින්න කටයුතු කරලා තියෙන්නේ. බය වෙන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලැබෙයි. පළවෙනි වතාව නිසා යම් යම් අඩුපාඩු තියෙයි. හැබැයි රජය ඊයේත් අපි අවධාරණය කර සිටපු කාරණාවක් ඊයේ රජය සඳහන් කරා. ඒ තමයි අස්වැන්න කාගේ හරි ගොවීන්ගේ හානියක් වෙනවා නම් ඒ සඳහා මුදල් ලබා දෙන්න සූදානම් කියලා. අපි බලමු. ඊළඟ අයවැයෙන් මේ සඳහා මුදල් වෙන් කෙරෙයි කියලා. දෙඤ්ඤම් කිව්වට ඊයේ පොහොර නැහැ කියලා අරුණ පුවත්පත කියනවා. හැබැයි දිවයින කියනවා පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික මෙට්‍රික් ටොන් 30000ක් එයි. පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30000ක් එයි. ඒ නිසා ගොවිතැන පටන් ගන්න මහකන්නයට දැන් වැස්ස ලැබෙනවා. වැස්සේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඒ අතරේ පොහොර තහනම නිසා සිලෝන් ටී කීර්තිනාමයට හානියක් වෙනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වතු වලට ගිහිල්ලා ගොවීන් සමග කතා කරද්දී කරපු ප්‍රකාශය අද නායන තරංග ගමගේ රවීන්ද්‍ර චන්ද්‍රලාල් හිනිදුම වාර්තාකරු සහ යූ.එම්. තිලකරත්න ලබුදුව වාර්තාකරු අරුණ පුවත්පතට සඳහන් කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ දවස්වල ගොවි ජනතාව මුණ ගැහෙන්න ගොවි බිමටම යනවා. පෙරේද ඊයේ අපි වාර්තා කළා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් ගාවට ගියා. ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හාල් ගොවීන් සමාවෙන තේ ගොවීන් ගාවට ගියා. යනු සඳහන් කරන කාරණාව තමයි මේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට සිලෝන් ටී කියන කීර්තිනාමයට පොහොර තහනම නිසා ලොකු අවදානමක් තියෙනවා. පොහොර තහනම් කිරීමට ආණ්ඩුවගත් අත්නෝමතික තීන්දුව හේතුවෙන් සිලෝන් ටී කීර්තිනාමය ශ්‍රී ලංකාවට අහිමි වෙමින් පවතින බවත් අද වෙන විට තේ අස්වැන්න 50%කින් පහළ බැස ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. හැබැයි කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කියනවා වැවිලි කර්මාන්ත විශේෂ භාර රාජ්‍ය අමාත්‍යවරයා කියනවා ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ තේ අස්වැන්න වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව තේ අස්වැන්න වැඩි වෙලා තියෙනවා. දැන් පොහොර වැඩිපුර පාවිච්චි කරපු නිසා කීර්තිනාමය රැකෙන්නේ නැහැ. ඇත්තටම කීර්තිනාමය අපිට අහිමි වෙමින් යන්න තිබුණා. අහිමි වීමේ අවදානමක් මේ මොහොතේ තියෙනවා. හේතුව අපි ලවක් දෙවක් නැතුව ගානක් මිම්මක් නැතුව රසායනික පොහොර කෘමිනාශක වල්නාශක භාවිත කළා. ඒවා ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු රටවල් කිහිපයක මෙවැනි තත්ත්ව පරීක්ෂාවලදී අපි පොහොර සහ රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා වැඩි. ඒ නිසා ඇත්තටම අපේ ලංකාවේ කීර්තිනාමයට මේ වෙනකොට අවධානමට ලක් වෙලා තියෙන්නේ. ඒක නැවත වතාවක් ඒ රනින් බබලන්න නම් අපි පරිසර හිතකාමී ගොවිතැනටම යා යුතුයි. එහෙම තියෙද්දි ඇතැම් පිරිසක් සමහරලාට ලනු ගිලලා උද්ඝෝෂණ කරනවා වගේ පේනවා. ඒ වුණාට බොහෝ ගොවීන් මහපාරේ උද්ඝෝෂණ කරද්දී තිස්ස මහරාමේ ගොවියෝ අස්වනු නෙලති. බොහෝ දෙනෙක් මේ විදිහට උද්ඝෝෂණ කරන්න කටයුතු කර බොහෝ දෙනෙක් ඇත්තටම සුළු පිරිසක් බොහෝ දෙනෙක් කියලා වගේ පේන්නේ මේ අපි මාධ්‍යමකින් ඒක වාර්තා කරන විදිහට. හැබැයි තිස්ස මහරාමේ ගොවීන් මොකද කළේ? තිස්ස මහරාමේ ගොවීන් රසායනික පොහොර සහ කෘෂි රසායනික තෙල් වර්ග සම්බන්ධයෙන් මේ රට තුළ ඇතිවන ආందోලනයට සහභාගී වෙන්නේ නැතුව ඔවුන් වෙනද වගේම ඔවුන්ගේ වගාව කළා. දැන් ඊට පස්සේ යලකන්නේ වගාවෙන් පස්සේ මහකන්නේ වගාව පටන් ගන්න කලින් මුං වගා කළා අතුරු භෝගයක් විදියට අන්තර්කාලීන භෝගයක් විදියට අස්වැන්න සාර්ථකයි. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මේ ගොවීන්ගේ අස්වැන්න විතරක් නෙවෙයි ගොවීන්ගේ ආදායම විතරක් නෙවෙයි අනික් පැත්තෙන් ගත්තාම
මේ මුං අස්වැන්න නෙලන්න කම්කරුවන් විදියට දැනට සාමාන්‍යයෙන් දිනකට වැඩ කරන කෙනෙක් රුපියල් 2200ක් 3000ක් විතර ආදායම ලබනවලු. මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් අපි මීට දවස් 2-3කට කලිනුත් කතා කරුවා කවුරු හරි ගලකින් ගැහුවායින් පස්සේ අපි ඒ ගල් කැටයට බුරනවද එහෙම නැත්නම් කවුද ගල විසිකලේ කොතනින්ද ගල විසිකලේ මොකටද ගල විසිකලේ කියලා හොයලා බලනවාද කියලා තිස්ස මහරාම ගොවීන් ඔන්න වැඩේ කළා තියෙනවා මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් ඕන් වර්ජන වලට ගියේ නැහැ වගාව විනාශ කළේ නැහැ සාර්ථක අස්වැන්නක් ඒ අතරේ රට පුරා එහෙම කොම්පෝස්ට් හදන ව්‍යාපෘති තියෙනවා ඒ වුණාට කොම්පෝස්ට් ව්‍යාපෘතිය මන්දගාමී වෙලා හේතුව තමයි යන්ත්‍ර සූත්‍ර නැතිවීම කියලා මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ තත්ත්වය මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ ඒ වගේම අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා රට රකින්න විරුවාගේ ආණ්ඩුව අද ජනතාව නොමර මරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණෙන් මේවා පාර පාර්ලිමේන්තුවට පත් නොවුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහත්මයා කරන ප්‍රකාශය අනුරාධ හේරත් වාර්තා කරන 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පැමිණෙන විට දුන් පොරොන්දු කුමක්ද ජනතාව මතක් කරගන්න බාණ්ඩ 10කට සහන මිලක් දෙනවා කියලා කිව්වා පඩි වැඩි කරනවා කියලා රාජ්‍ය සේවයේ ස්ථාවර කිරීම එක රටක් එක නීතියක් කිරීමේ පොරොන්දු කීපයක් දුන්නා පොරොන්දු කීවියක් දුන්නද ඒව මතක් කරගන්න කියලා. එතකොට බාණ්ඩ 10ක සහන මිලක් ලබා දීමට පඩි වැඩි කිරීමට රාජ්‍ය සේවයේ ස්ථාවර කිරීමට එක රටක් එක නීතියක් ඒ සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ අවුරුද්ද ඇතුළත ගේනවා කියලා ඒ කියන්නේ ඉදිරි වසර ඇතුළත ගේනවා කියන ජනාධිපතිතුමා පොරොන්දු වුණා. අනික් පැත්තෙන් ගත්තාම ඒ සැලැස්මට ගියා ඒ මහා සැලැස්මට ගියා එහෙම නැත්නම් මාස්ටර් ප්ලෑන් එකට ගියා. හැබැයි කොවිඩ් නිසා මාර්ග සැලැස්ම වෙනස් කරන්න සිද්ධ වුණා. ඊළඟට හදිසි සැලැස්මක් ඉමර්ජන්සි ප්ලෑන් එකකට යන්න සිද්ධ වුණා. ඒ ඉමර්ජන්සි ප්ලෑන් එකේ හදිසි සැලැස්මේ ප්‍රතිඵල තමයි අත ටිකෙන් ටික පේන්න තියෙන්නේ. ඒ අපි රතු කලාපයෙන් අවදානම් කලාපයෙන් පහළට එනවා. දේශපාලන විවේචන තිබුණොත් කොහොමුණත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහත්මයා කියනවා සජිත්ලට අනුර කුමාරලාට ගෝඨාභය වගේ නායකයෙක් වෙන්න බෑ. 36ට තිබිච්ච වීමිල දැන් මේ ජනතාව වෙනුවෙන් පෙනී හිටනවා ගොවි ජනතාව වෙනුවෙන් පෙනී හිටනවා කියන ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබලවේගයේ ආණ්ඩු රුපියල් 36ට තමයි වී වලට සහතික මිල එහෙම නැත්නම් ඒ කාලෙත් රුපියල් 36යි. හැබැයි ජනාධිපතිතුමා ආපු ගමන් රුපියල් 50ක සහතික මිලක් දුන්නා. ගොවියන්ට ගුරුවරුන්ට සෞඛ්‍ය නිලධාරීන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි සියලුම ප්‍රශ්න වලට එහයින් කොරෝනා තත්ත්වය කියන ප්‍රශ්නේ තියෙනවා. ගොවියන්ට හොඳ මිලක් ඕන ගොවියන්ගේ නිෂ්පාදන වලට. නමුත් නිෂ්පාදන වලට හොඳ මිලක් තිබිලා වැඩක් තියනවාද? ගොවියා කොරෝනා වලින් මැරුණොත්. ඒ නිසා කොරෝනා වසංගතයේ තත්ත්වය තුළ සංසන්දනාත්මකව බලනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වැඩ කොටසක් කරලා තියෙනවා. හැබැයි එතුමට තියෙන ප්‍රශ්නේ තමයි එතුමා කරන දේවල් කියන්නේ නැහැ. ලෝක නායකයෝ වර්ග කිහිපයක් ඉන්නවා. සමහර නායකයෝ කියනවා වගේම කරනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා එහෙම නායකයෙක්. සමහර අය කරනවා කියන්නේ නැහැ. සමහර අය කියන්නේත් නැහැ. කරන්නේ නැහැ කියනවා විතරයි. සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙම නායකයෙක්. අනුර කුමාර එහෙම උදවි කියලායි චෝදනා කරන්නේ. ක්‍රිෂාත් පතරජ ජයසූරිය අද මව්බිම් පුවත්පතයි මේ වාර්තා කර සිටින්නේ. ඊළඟට සිවිල් බලකායේ සහල් බෙදිල්ලටත් මුදලාලිලා මැදින් පනති කියලා විමුක්ති නානායකර වාර්තා කරනවා. සිවිල් ආරක්ෂක බලකායේ කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරපු සහල් නාගරික මහල් නිවාසවල ජනතාවට සහ රාජ්‍ය සේවකයන්ට සහන මිලට විකිණීමේ ව්‍යාපෘතියට ව්‍යාපාරිකයන් මැදට පැනලා කියලා සඳහන් කරනවා. ඒ අතරේ දියර කිරිමිලත් ඉහළ දාන්න වෙනවා කියලා කියන්නේ රාජ්‍යමති ඩී.බී. හේරත් මහත්මයා සාලි කුමාර ගුණසේකර දියර කිරිමිලත් ඉහළ දානවා කියලා සඳහන් කරනවා. දියර කිරිමිල ඉහළ දාද්දි කරවල උම්බලකට මාළු කියලා කිව්වම ඔබට හිතෙන්න පුළුවන් ඒවත් මිල වැඩි වෙනවද කියලා. නෑ. කරවල උම්බලකට මාළු රට ඇතුළෙම හදාගන්න අපි දැවැන්ත උත්සාහයක නිරත වෙනවා කියලා ජනමාධ්‍ය මන්ත්‍රී දල සලහපෙරු මහත්මයා සඳහන් කරන්නේ. මේ බව එතුමා කිව්වේ විසිතුරු මත්ස්‍ය සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තකරුවන්ට ආධාර ලබා දීමේ වැඩසටහනකට මාතර දිස්ත්‍රික්කයේදී එක්වෙමින් අපේ රටේ වටේම මූද තියෙනවා. ඒත් අපිට උවමනා කරන කරවල උඹඩකඩ මාළු පිටරටින් ආනයනය කරනවා. හැම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ වේදිකාවල ප්‍රශ්න කළේ රට වටේ මූද තියාගෙන මාළු ඇයි පිටරටින් ගේන්නේ කියලා. මෙහෙම ප්‍රශ්න තියෙද්දි මෙහෙම අවස්ථා තියෙද්දි අපි හැමදාම හිටියේ ආපස්සේ. දැන් ඊළඟට මේ බඩු මිල ගැන සංවාදයක් තියෙනවානේ. අද දිව ඉනපුවත්පත ශාම්නුවන් ගණේවත්තගේ ලිපිය ආර්ථික විග්‍රහය ඉහළ යන බඩු මිල දරාගත හැකිද කියන මාතෘකාව යටතේ තමයි ලියන්නේ. භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීමේ රජයේ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ. එම උත්සාහයන් හැඳින්විය යුත්තේ කෘත්‍රිම ලෙස මිල පාලනය කිරීමට දැරූ ඉතා අසාර්ථක උත්සාහයක් කියලා. මේ ක්‍රියාමාර්ග නිසා අවසානයේ සිදු වුණේ විශාල දරාගත නොහැකි දැඩි මිල පීඩනයක් එකපාර ජනතාව අතට ලැබිච්ච එක. ඒ කියන්නේ අමාරුවෙන් ජලය අර රබර් බෝලයක් වතුර දාගෙන හිටියා වගේ එහෙම පාලනය කරගෙන හිටියා. ඊට පස්සේ මිදුනම ඒක පාලනය කරගන්න බැරි වුණා.
එක විග්‍රහයක් ශාම්නුවන් ගනේවත්තගේ. අනිත් පැත්තෙන් කොරෝනා මැද ලෝක ආර්ථිකය ගමන් කරන තැන පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක අලුත්ම පුරෝකථනයක් කරනවා. සහන් වික්‍රමගේ මේ කතාව කියන්නේ විශේෂයෙන්ම අපි උද්ඝෝෂණ වර්ජන එහෙම නැත්නම් උද්ඝෝෂණ වලින් වර්ජන වලින් ඉල්ලීම් දිනා ගන්න හදද්දී ලෝකේ කරකෙන විදිය තේරුම් නොගත්තොත් කවදාවත් අපිට තවදුරටත් අගාධයට වැටෙනවා ඇරෙන්න ඉස්සරහට යෑමක් නැහැ. පහුගිය අවුරුද්දේ ලෝකෙ පුරා පැතිරෙන පටන් ගත්ත කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථිකයට ඇතිවෙච්ච අයහපත් බලපෑම තවදුරටත් වර්ධනය වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවනවා. විශේෂයෙන්ම බොහෝ රටවල උද්දමන ඉහළ යාමට ඇති ඉඩකඩ ගැනත් ඔවුන් තවදුරටත් කරුණු දක්වා තිබෙනවා. දැන් කලින් හිතලා තිබුණේ 5.9කින් ලෝක ආර්ථිකය වර්ධනය වෙයි කියලා. නෑ, ඊට වඩා අඩු ප්‍රමාණයකින් තමයි මේ අවුරුද්දේ වර්ධනය වෙන්නේ. ඒ වගේම භාණ්ඩ සඳහා වන ඉල්ලුම දැන් නැවත කෙමින් ඉහළ යන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ලෝකෙටම තියෙන ගැටලුවක් තමයි භාණ්ඩ ඉල්ලුම වැඩි වෙන්න පටන් ගත්තා වුණාට මේ කොවිඩ් වසංගතය නිසා සැපයුම නැහැ. ඒ නිසා තමයි මිල ඉහළ යන්න බලපාන්නේ. එතකොට අපි මේ සමහර කරන චෝදනාවල කෙලවර කොතනද තියෙන්නේ කියලත් අපි දැනගන්න ඕනේ. අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා අර්ජුන් ගෙන්වා ගන්න රාජතාන්ත්‍රිකව සාකච්ඡා කියලා. අර්ජුන් මහින්ද්‍ර ලංකාවට ගෙන්න ගන්න සාකච්ඡා තියෙනවා කියලා. එක්කෙනෙකුට 5353කින් මාසයක් කන්න පුළුවන්. බන්දුල ඇමතුමා නෙවෙයි කියන්නේ ජනහා සංඛ්‍යා ලේඛනය කියයි. එක්කෙනෙකුට රුපියල් 5353කින් මාසයක් කන්න පුළුවන්. ඊළඟට භූවිද්‍යා පතල් කාර්යාංශයට ගෙවුණු මාස 8 කෝටි 203ක ආදායමක් පසුගිය අවුරුද්දට වඩා 74ක වර්ධනයක්. තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන කෝටි 15400ක් ණයයිලු. ලංකා විදුලි බල මණ්ඩලයෙන් කෝටි 7900ක් ණයයිලු. ශ්‍රී ලංකන් කෝටි 6700ක් ණයයිලු. එහෙමත් වාර්තා කරද්දී දිනවෙන පුවත්පත තෙල් මිල වැඩි කරන්න කියලා IOC එක සහ සෙපෙට්කෝ එක ඉල්ලීමක් කරනවා. හැබැයි තාම තෙල් මිල වැඩි වෙන්නේ නැහැ කියලා අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා කියනවා. මේ අතර අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මුණ ගැහුණා. ඒ වගේම ඉන්දිය නියෝජිතයන් කිහිප දෙනෙක් මුණ ගැහුණා. ඒ අතරේ සුබ්‍රමණියම් ස්වාමි මහත්මයා මුණ ගැහුණා. ඊළඟට අද දිනමින පුවත්පත වාර්තා කරනවා නවරාත්‍රි පූජාව ආරලියගහ මන්දිරයේදී අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච අන්දම දිනමින පුවත්පත ඡායාරූප එක්ක වාර්තා කරනවා. නුවන් කොඩිකාරයි මේ වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රි පූජාව ආරලියගහ මන්දිරයේදී පෙරේදා රාත්‍රියේ විචිත්‍රවත්ව පැවතිච්ච ආකාරය දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අද අරුණ පුවත්පත වාර්තා කරපු කාරණාවක් තමයි යොහානිගේ සංචාරය නිම කරලා යොහානි ලංකාවට ආවා. උණුසුම් පිළිගැනීමක් ගුවන්තොටුපොළේදී සිද්ධ වුණා. ඊට පස්සේ යොහානි මාධ්‍ය සාකච්ඡාවකත් නිරත වුණා. ඒ පිළිබඳවත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඉල්ලීම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊළඟට කොහේද යන්නේ? ඇමරිකාව, එංගලන්තය සහ යුරෝපා රටවල් රැසකින් ආරාධනා ලැබිලා තිනවා. මේ අවුරුද්දේ කාලසටහන අනුව නම් විශේෂයෙන්ම ඩුබායි වලට තමයි යන්න තියෙන්නේ. සල්මන් ඛාන් මුලින් කතා කළේ හින්දි භාෂාවෙන්. ඇගේ අත්දැකීම් ගැන කියද්දී අද ඒ සිද්ධිය බොහෝ දෙනෙක් ඉතින් බලනවානේ. ඔය වගේ ඒවා YouTube වල එහෙම යද්දී ඕන තරම් අරන් බලන නිසා ෆෞස් මොහොමඩ් විශේෂ ලිපියක් මැනිකේ තවම දුවයි කියලා දිනමින පුවත්පතට විශේෂංග ලිපියක් පළ කරනවා. මේ ලිපියේදී මැනිකේ තවම දුවයි කියන ලිපි සිරස්තලයෙන් ෆෞස් මොහොමඩ් වටිනා කාරණා කිහිපයක් මතක් කරනවා. එකක් තමයි මේ කවර් සෝන් කියන සංස්කෘතිය. එහෙම නැත්නම් කවර් සෝන් කියන කර්මාන්තය පිළිබඳව කතා කරනවා. මුලින් ඒක කොහොමද ආරම්භය පසුබිම එහෙම කියලා. මුල් ගීතයේ කිසිදු විකෘති වීමක් සිදු නොවන අයුරින් කවර් සෝන් වර්ෂන් එකක් නිකුත් කිරීමට අවශ්‍ය වේදිකාව තනා දීමින් මෙරට සංගීත ශිල්පීන්ට අන්තර්ජාතික වශයෙන් ලැබෙන කීර්තියේ දිගපළල යොහානි පෙන්වා දීලා තියෙනවා. මේ කවර් සෝන්ස් කරද්දී නැත්නම් සින්දු වලට කවර්ස් කරද්දී මුල් සින්දුව විනාශ වෙන විදිහට සින්දු කරන හැටි අපි ඕන තරම් අමාරුවෙන් අහගෙන ඉඳලා තියෙනවා. හැබැයි යොහානිගේ මේ උත්සාහය එහෙම නැත්නම් යොහානිගේ ජයග්‍රහණයේ එක සාධකයක් තමයි මුල් සින්දුවට හානි නොවන විදිහට කොහොමද කවර් සෝංග් එකක් කරන්න කියලා. අනෙක් පැත්තෙන් යොහානිට පෙර මෙරට ගායන ශිල්පියෙකු ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ 1970 දශකයේදී. ඒ සිලෝන් මනෝහරන් ලෙස ඉන්දියාව වසඟයට පත් කරපු මනෝහරන් එකල සිංහල ගීත මගින් තමිල්නාඩු එහෙම් පිටින්ම තමන්ගේ වසඟයට ගත්ත. විශේෂයෙන්ම සුරංගනීට මාළුගෙනවා කියන මනෝහරන් කියපු සින්දුව මුළු තමිල්නාඩුවම මේ විදිහම උන්මාදයකට ලක් කළා කියලා කියනවා. ඒ කාලේ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය මොනවත් තිබුණේ නැහැ. මනෝහරන් ඊට පස්සේ මේ විදිහටම ඉන්දියාව වසඟයට ගන්න පුළුවන් චරිතය සනත් ජයසූරිය කියන අති විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා. ඊට පස්සේ ඒ වරම හිමි කරගන්නේ
යොහානිගේ ජනප්‍රියත්වය ගැන විශේෂයෙන්ම කියන ෆෞස් මොහොමඩ් කියනවා දැන් උදා වී ඇත්තේ යොහානිගේ අවස්ථාවය. අද හෙටම ඉන්දියාවේ යොහානි සාරි, යොහානි ශල්වා, යොහානි අත්වලලු සැතුළු විවිධ නිෂ්පාදන එළි දක්වනු ඇත. ඒවාද උණු කැවුම්ෙන් අලවෙවුණු ඇත කියලා ෆෞස් මොහොමඩ් මේ සිද්ධියේ වෙන දේශපාලනයක්, වෙන ආර්ථිකයක්, වෙන සමාජයක් පිළිබඳව කතා කරනවා. යොහානිගේ ගීතය අගය කරනවා වගේම ඒක පද රචනාවේ අපිට විඳින්න පුළුවන්ද බැරිද ඒවා කෙසේ වෙතත් ඒක ප්‍රබුද්ධද අප්‍රබුද්ධද කියන ප්‍රශ්න නෙවෙයි. යොහානි මේ විවෘත කරන දොරටුව පිළිබඳව අපි විශේෂයෙන්ම කතා කරන්නේ. හැබැයි යොහානිගේ ගීතය ගැන අපි කතා කරනවා වගේම හුවා දක්වනවා වගේම ගල්ලෙන බිඳලෙන් දොර හැරිය H.H. බණ්ඩාරයන් පිළිබඳවත් කතා කරනවා. ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය සංගීතයේ ගල්ලෙන බිර ලෙන්දොර හැරිය H.H. බණ්ඩාර සංජය කුමාර ජයලත් වාර්තා කරන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර උපදේශක සංජය කුමාර ජයලත් මේ ලිපිය ලියන්නේ ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා කියන ගීතය නොඇසූ කෙනෙක් නැති තරම් ඒ තරමටම එම ගීතය ලාංකිකයන් වශයෙන් අපගේ ලේවලට මුහු වෙලා තියෙනවා. මේකේ ගීතය වගේ මහාචාර්ය සරච්චන්ද්‍රන්ගේ සිංහ බහු නාටකයේ අනෙකුත් ගීතනු රචනා කළ මහා ගාන්ධර්වයා H.H. බණ්ඩාර සංගීත ශිල්පියා 1937 අවුරුද්දේ උඩුනුවර මැණික් දිවලදී උපත ලබන්නේ H.H. බණ්ඩාරයන්ගේ ඡායාරූපයක තියෙනවා. අපි වුණත් මේ සංගීතඥයා පිළිබඳව අහලා තිබුණේ නැහැ. යොහාන්ලාගේ ගීත ගැන කතා කරනවා වගේම ශ්‍රී ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රයේ ගල්ලෙන බිඳ ලෙන්දොර හැරපු H.H. බණ්ඩාරයන් වැනි සංගීතවේදීන් පිළිබඳවත් අපි කෘතවේදීව කතා කරනවා. කාටූන් බලන්න කලින්. කාටූන් වල දේශපාලනය සහ දේශපාලනයේ කාටූන්. අවන්ත ආටිකලට පේනවා ජනාධිපතිතුමාට ඊළඟ අවුරුදු 3 කරන්න තියෙන වැඩ. ඊළඟ අවුරුදු 2-3 කරන්න තියෙන වැඩ. ඉන්දියානු කෑම චීන ක්‍රමයටයි කන්න සිද්ධ වෙන්නේ. ඉන්දියානු කෑම චීන ක්‍රමයට තමයි ජනාධිපතිතුමාට කන්න සිද්ධ වෙන්නේ. අවන්ත ආටිකලගේ කාටූන් එක අද පුවත්පතේ අවන්තගේ දේශපාලනය. රංජගොඩ ළමයා කවි කියන්නේ අරුණ පුවත්පතේ මව්පියවරුනි අපි යමු ඔහු සොයාගෙන කටට දමන්නට රංමසුරන් අහුරා. දැන්නම් අගේටම ගැලපේ ඒ වචනේ තේරුම් ගෙන දෙන කාලය කාදමන. ඉතිහාසයේම ම්ලේච්ඡතම වර්ජනය ඇදගෙන යන මුග්ධ රැල්ට හෙන ඉල්ලා. පාරට බැස්සොත් ජනයා ළඟ දිනක පොලිසිය යුතුකම එය වැළකීම නොවේ. දෙමව්පියෝ කතා කළානේ ඊයේ පෙරේදා දෙමව්පියෝ කියන්න පටන් ගත්තා ආයෙනම් තවදුරටත් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තොත් අපි පාරට බහිනවා කියපු එක වෙලේ ඒ අවස්ථාවේදී පොලිසිය නම් ආයේ ඒකට බලක්වීමට නැත්නම් ඒක නතර කරන්න ඉන්න එපා කියලා තමයි රංචගොඩ ළමයා කියන්නේ. එම්.ඩී. වීරරත්නගේ මරිසපාල පොකට් කාටුනේ මව්බිම් පුවත්පතේ ආහාර හිඟයක් ඇති වීමට ඉඩ දෙවන්නේ නැහැ කියලා බැසිල් කියන්නේ. ඔව් ඉතින් දැන් ඔක්කොම වැඩි වුණානේ. මරිසපාලයි මෙහෙම කියන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ගුරු වර්ජනයේ විසඳන හැටි මම නම් දන්නවා. SB කියනවා. උන්මාද සිතුවම් මැවේ බිඳේ කියලා කිව්වලු. මම නම් දන්නවා. මට දුන්නොත් පුළුවන්. උන්මාද සිතුවම් මැවේ බිඳේ SB දිසානායක මන්ත්‍රීතුමාගේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක පොහොර ප්‍රශ්නෙට හොට දාලා ඩිලාන් කියනවා කලිසමට හුරුුණා වැඩි දැන් කලිසම ගලවන්න ඕන කියලා. දැන් හුඟ දෙනෙක්ගේ කලිසම් ගැලවෙනනේ බං. ඊළඟට මව්බිම් පුවත්පතේ දවසේ පද 4 විදුර අබේනායකයි දවසේ පද 4 බඳින්නේ SBJR පිළිවෙත වැළඳ ගනී ඉස්සර ස්ට්‍රයික් නවතපු අයුරු දනී උස්සාන පොළු මුගුරු කරලියට පනී හිස් කල ගෙඩියගෙන මහා පොළොවේ ගසනු වැනි. උස්සගෙන ඇවිල්ලා හිස් කල ගෙඩිය ගහනවා වගේ පොළොවේ. ඕකයි තත්ත්වේ. අද හනුරාධ හිරිපිටියගේ කවිය තෝරගන්නා දිවෙන පුවත්පතේ කිරිපිටි ගෑස් ඉන්ධන මිල හුට්ටප්පර මහජනයාට බැට දෙන විට අරන් වෙර ඇතුළෙත් විරෝධය එනවා ටිකක් සැර අගමැතිතුමා ලොක් කෙරුවා සැලුන් දොර. ඇතුළෙත් විරෝධ එන නිසා අගමැතිතුමා සැලුන් දොර ලොක් කළාලු නැත්තම් කට්ටිය එළියට ඇයි කියලා. එළියට යනවා නම් පරිස්සමෙන්. මොකද එළියේ අවදානම් මරණ සංඛ්‍යාව ආසාදිතයන් සංඛ්‍යාව අඩු වුණා වුණාට අවදානම එළියේ තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න. ආයුබෝවන්.